රයිට්. අන්තිම සෙෂන් එකේදී මේ මම ගානක් ලියලා දුන්නා. ඒ ගාන උත්තරේ කරන්න නැති ඔයගොල්ලෝ අය මම බලන්නම් ඔයගොල්ලෝ කරලා තියෙනවා හරිද කියලා බලමු. මොකද්ද? මිලියන 3ක ණය මුදලක් සිට 4ක පොලි අනුපාතයක් යටතේ සමාන මාස වාරික 24කින් ගෙවීමේ එකඟතාවය මත ලබා ගන්නා ලදී. පළමු මාස වාරිකයේ ගෙවිය යුත්තේ 6 වන මාසයේ අවසානයේදීය. මොකද මේ කාල සීමාවලදී එකපාරට ණයක් අරගෙන ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න බැරි නිසා. රයිට්. මිලියන 3යි කියලා දාගන්නා. ඒක වෙන එකක් දැම්මත් දැන් මිලියන 3යි. මිලියන 3යි යා. රයිට්. ගාන පටන් ගන්න. මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. ලියන්න. ඒක ලියලා පටන් ගන්න. මොකද්ද සිද්ධාන්තේ මෙහෙම ණය මුදලක් ගත්තාම ගෙවනු ලබන වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගන්න ණය මුදලට සමානයි. ලියන්න එතනටම එවිට මෙම ගෙවුම් ලබන වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් මිලියන 3ට සමාන වේ. රුපියල් මිලියන 3ට සමාන වේ. right. අඳිමු. මාස 6 7 8 දැන් ගත්තා මිලියන 3ක ණය මුදලක්. මෙදා ගෙවනවා x මෙදා ගෙවනවා x මෙදා ගෙවනවා x. ඔයගේ වාරික 24ක් ගෙවනවා. එතකොට අන්තිමට ගෙවන්නේ කුමන මාසයේ අවසානයේද? අන්තිමට ගෙවන්නේ කුමන මාසයේ අවසානයේ? පොඩ්ඩක් බලන්න එහෙනම්. 6 වන මාසයේ අවසාන තමයි පළමු වාරිකයේ ගෙව්වේ. ඒතර මේක 24 වෙන්න නම් උඩම එක. මෙතන කීය වෙන්න ඕන? 5ක් වැඩි. මෙතන 29 වෙන්න ඕන. ආන්නෝ. පහක් වැඩි. right. ඔන්න ඔහොමයි එන්නේ. දැන් මේකේ වර්තමානාගේ හොයමු. x වැඩි කිරීම. cumulative present value at 4% නෙමි. ඒ ඇවිල්ලා වාර්ෂික පොලි අනුපාතය සිට 4යි.
හරිම අඩු පොලි අනුපාතයට තමයි මෙදා පාර ඔය ණය මුදල් ලැබෙව්වේ ලබා දුන්නේ. එතකොට කීයද එන්නේ? 100ට 3න් 1යි. දශම 3යි 3. දශම වලින් කියනනම් මෙහෙම. ඔහොම දිගටම යනවා. n සමානයි 6 සිට n සමානයි 29. right. එතකොට n සමානයි 6 කියලා කිව්ව අපි ගන්න එතකොට y 29 ගන්නවා. ඒකෙන් අඩු කරනවා y 5. y 5 නම් අපි හොයාගන්න පුළුවන් පොතෙන්. ඒකත් බෑ. මොකද මේ පොලි අනුපාතය වෙනස්නේ. දෙකම අපිට පෙර වැඩ ඕන. මෙන්න මෙතනට මම දානවා පොඩියට පෙර වැඩ 1 කියලා. මෙයාට දානවා පෙර වැඩ 2 කියලා. දකුණු පැත්තේ මේ පැත්තේ යටින් හදන්න. පෙර වැඩ 1. හදන්න යටින් පෙර වැඩ දකුණු පැත්තේ පෙර වැඩ 1. CPV මට හොයන්න ඕන y 29. මෙන්න අපේ ඊයේ ඉගෙන ගත්ත සූත්‍රය දා. මේ තුනේව ගොඩක් ගහන්න කැල්ලකින් 75ක් විතර. right. හොයන්න කැල්ලකින්. විසි 7.5 5යි 9යි 8යි. දැන් යටින් පෙර වැඩ අංක 2. ඒකත් පොතෙන් බලන්න බෑ මොකද පොලි අනුපාතයේ අප්සෙට් නිසා. ගන්න බලන්න පෙර වැඩ අංක 2. පෙර වැඩ අංක 2 මම මෙතන කරන්න. CPV y 5
right. දශම ස්ථාන ගොඩක් දැමතුනේ ඒවා. හතර දශම 9.5 gain. ඔන්න ගෙවනු ලබන වාරිකවල වර්තමාන වටිනාකම මේ වර්තමාන වටිනාකම සමානයි දැන් ගන්න ණය මුදලට. යටින් සමාන කරලා හොයාගන්න වාරිකේ කීයද කියලා. හදන්න. මම මෙතන හදන්නම්. एक लक्ष 32,462 මාස වාරිකයේ වටිනාකම. 6 වන මාසේ ඉඳන් තමයි ගෙවන්න පටන් ගන්න. හැබැයි ඒ දක්වා පොලිය charge කරනවා 104ක්. මතක තියාගන්න. ඒ දක්වා පොලිය charge වෙනවා 104ක්. මෙන්න මාස වාරිකයේ වටන මං හිතන්නේ ඒක තමයි හැව්වේ ගානේ. right. තව මම ගානක් උත්සාහ කරන්න කිව්වා 49 වෙනි ගාන. තව පැය 6කින් 7කින් අපිට මේ පාඩම ඉවර කරන්න ඕන. හතලිස් නවවෙනි ගාන සරත් විවිධ කාල පරිච්ඡේද සඳහා ගිවිසුම්ගත වගන්ති හා කොන්දේසි යටතේ මුදල් ණයට දෙන්නෙකි. 2019 ජනවාරි 1 වන දින කමල් විසින් 2019 මාර්තු 31 දිනෙන් පටන්ගෙන සමාන කාර්තුමය වාරික 20කින් නැවත ගෙවීමට එකඟතාවය රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් සරත්ගෙන් ලබා ගනි. වර්ෂයකට සිට 12ක බැගින් සුළු පොලී පදනම මත වර්ෂ 5ක් සඳහා පොලිය ගණනය කර එය මුල් මුදලට එකතු කර එම එකතුව ඊට පසුව 20න් බෙදා කාර්තුමය වාරිකයේ ප්‍රමාණය තීරණය කරන අතර තීරණය කරන බව සරත් ප්‍රකාශ කරයි. වාරිකයේ වටිනාකම ගණනය කිරීම සඳහා පහත් දැක්වෙන ආකෘතිය සරත් විසින් සපයා ඇත. මුල් ණය මුදල වාර්ෂික සිට 12 බැගින් වර්ෂ 5ක් සඳහා පොලිය
මුල් මුදල හා පොලිය වාරිකයේ වටිනාකම. මෙන්න ඒගොල්ලෝ පොලිය ගණනය කරන විදිය. අවුරුදු 5ටම ලක්ෂ 5ටම ණය පොලිය ගණනය කරනවා. ඒක එකතු කරලා 20න් බෙදනවා. තව එකපාරක් ගාන කියව ගන්න උඩ ඉඳන්. right. ඔය පළමු කොටස කියන එක කරමු බලන්න. ස්ටෑන් පුරවන්නලු. බලමු. මුල් ණය මුදල ලක්ෂ 5යි. දාගන්න. පොලිය මුළු පොලිය කොහොමද ලක්ෂ 5කට අවුරුද්දට 112යි අවුරුදු 5ට කොහොම ලක්ෂ 3යි. right. මුල් මුදල සමග පොලිය ඔය එන්නේ. මුල් මුදල සමග පොලිය. right. ඉරියක් ගහන්න. කාර්තුමය වාරිකයක වටිනාකම කොහොමද මේ ලක්ෂ 8 බෙදනවා 20න්? $40,000යි. ඔන්න සරත් වාරිකයක වටිනාකම ගණනය කරන විදිය. මොකද මේක වැරද්දක් තියනවද? ලොකු වැරද්දක් තියෙනවා. මෙයා මේ පොලිය ගණනය කරන්නේ හැම තිස්සෙම ලක්ෂ 5ට. දැන් අපි කාර්තුවෙන් කාර්තුවට ණය මුදලෙන් යම් කොටසක් ගෙවලා දානවා. එම නිසා හැමදාම ලක්ෂ 5ට පොලිය ගණනය කරන්න උවමනා නැහැ. ඒක තමයි පොලිය මුදලාලි කරන්නේ වැරදි. මුල්‍ය සමාගමක බැංකුවක එහෙම කරන්නේ නැහැ. right. ඒකයි මෙච්චර වාරිකේ වැඩි වුණෙත්.
right අපි දැන් කරමු xyz calculate කරා මේක x මේක y මේක z ඉවරයි ඉංග්‍රීසි B ඉහත විස්තර කරන ලද වගන්ති හා කොන්දේසි මත පදනම්ව ණය වාරිකය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගණනය කරයි නම් කාර්තුමය පොලි අනුපාතිකයේ ගණනය කරන්න. අන්න මෙන්න මේ වාරිකයේ ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයටලු ඔය විදියට නෙමෙයි. අන්න බැංකුව ගණනය කරන්නේ එහෙමයි. එහෙමනම් බැංකුව අපිට කියනවා නම් මෙන්න මේ ලක්ෂ 5 ණය මුදල සඳහා වාරිකය 40000යි කියලා අපි බලමු බැංකුව අය කරන කාර්තුමය පොලි අනුපාතය කීයද කියලා. අන්න දැන් අපේ පැටර්න් එක හීනවන ශේෂ ක්‍රමයට ක්‍රමක්ෂය ක්‍රමයට එහෙනම් මාස වාරිකයේ මේ කොන්දේසි අනු කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ. මේවා තමයි කොන්දේසි 40000 ගානේ ගෙවන්න ඕන. ගත්ත ණය මුදල් ලක්ෂ 5යි. එහෙනම් මෙහෙම ලියමු. කාර්තුමේ වාරිකයේ රුපියල් 40000 බැගින් වේ ලියන්න. කාර්තුමය වාරිකය රුපියල් 40000 බැගින් වේ. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන ලක්ෂ 5ට සමාන වේ. right බලමු කාර්තු විස්සයි ණය මුදල ලක්ෂ 5යි 40000 ගානේ ගෙවන්නේ. ඒ කොන්දේසි මත පදනම්ම කිව්වේ ඒව තමයි ගන්න ඕනේ. ආන්නොහොම හොයමු මේකේ present value. Cumulative present value at අන්න එහෙම හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරලා වාරිකය 40000 බැගින් ලැබුණා නම් එහිදී යොදාගත්ත පොලි අනුපාතය තමයි අපෙන් අහන්නේ. ඒක දන්නේ නැහැ. ඔහොම ලිව්වා.
මේක අපිට හොයාගන්න බෑ මොකද මේ රේට් එක දන්නේ නැති නිසා. මේක P කියලා ගමු. හතලිස් දාහයි P. එහෙනම් බෙදන්න 12.5යි. දැන් වගුව කෙලින් N-ගේ 20 කෙලින් N-ගේ 20 කෙලින් ඒක අනිවාර්යයෙන්ම බලන්න අර මම දුන්න කොලේ දොළහයි දශම පහට කිට්ටු එක මොකද්ද තියෙන්නේ? මගේ ගාවත් ඒ කොලේ නෑ. ආර ප්‍රශ්න. දහතුනයි දශම පහයි නමයක් වෙන්නේ 104 ආවුති. සියයට පහ දෙන්නේ 12.5ට ලං වෙලා. සියයට පහ දෙන්නේ කියලා බලන්න. දොළහයි දශම 4.6ක් වගේ. ලියන්න එහෙනම්. N-ගේ 20 කෙලින් බලන්න. right වගුවට අනුව n සමානයි 20 දී n සමානයි 20 දී දොළහයි දශම පහක් ලැබෙනුවේ 100% දී 105 නේද පොඩ්ඩක් බලන්න. සිරපහේදී වමෙන් පටන් අරන් ලියන්න. මේ අනුව කාර්තුමය වාරිකය 40000ක් වීමට කාර්තුමය වාරිකය 40000ක් වීමට නම් හීනවන ශේෂ ක්‍රමයේ යටතේ කාර්තුමය පොලි අනුපාතිකය 5% විය යුතුය. කාර්තුමය පොලි අනුපාතිකය 5% විය යුතුය. ඒ කියන්නේ වාර්ෂික පොලි අනුපාතය 20යි. වරන් ඇතුලේ ඕනනම් ලියා ගන්න එක. සරතා කියන විදියට මහ ලොකුවට සරතා කියන විදිහට අපි 40000 ගාන යාට ගෙව්වොතින් හරියට නිකන්
අපි බැංකුවකින් ණයක් අරගෙන 40000 ගානේ ගෙවනවායි කියන්නේ බැංකුව අපෙන් සිර 20ක පොලියක් අය කරනවා වගේ හරියට. ලොකු ගාණක් ඒක පේනවද? සරත කොලේ වහලා ගහලා තින්නේ. එයා නිකන් කියනවා මං සිර 12යි අය කරන්න කියලා. සිර 12 නෙමෙයි හරිනම් ඇත්ත වශයෙන්ම ණය කැල්කියුලේට් කරන විදියට එයා පොලිය ගණනය කරනවා 80ට 20ක පොලියක් අපින් අය කරනවා බැලින්න. කොහොද බැංකුවකින් ණයක් ගත්තොත් හරියට නිකන් සිර 20ක වගේ රේෂියෝ එකක් ඔතනට එන්නේ. අපි යනවා C කොටසට. C කොටසට. කියවන්. ඉහත B හි ගණනය කරන ලද පොලි අනුපාතිකයේ මත පදනම්ව කාර්තුවකට 5%යි. රුපියල් 20 බැගින් ඒ කියන්නේ 40000 බැගින් පළමු වාරික 3 සඳහා පොලිය සහ මුල් මුදල යන ඡන්දරචකයන් පෙන්눔 කරමින් ක්‍රමක්ෂය ලේඛනය පිළ කරන්න. right අපි ගිය සෙෂන් එකෙත් ඒක කරා. ගෙවන පොලිය ණය මුදලෙන් ගෙවන කොටස එහෙම. right ඒකට පොඩි වගුවක් ගහන්න ඕන. ගමු. වාරිකය වාරික 1 2 කොහොමද තියෙන්නේ එළිය? ඔව් වාරිකය මම මේ රයිට් කරනව පොඩියට ගහන්නේ. කාර්තුව මුල ණය ශේෂය මේ වාරිකය කියලා ලියන්නේ නැතුව අපි කාර්තුව කියලා ලියමු. කාර්තුව මුල ණය ශේෂය පොලිය වාරිකය මේ රයිට් කරනව පොඩියට ගහන්න. ණය මුදලින් ගෙවන කොටස ණය මුදලින් ගෙවන කොටස කාර්තුව අවසානයේ ණය ශේෂය මං අයමත් කියන්න. කාර්තුව මුල ණය ශේෂය පොලිය වාරිකය ණය මුදලින් ගෙවන කොටස කාර්තුව අවසානයේ ණය ශේෂය right මෙන්න පළමු කාර්තුව එක කාර්තුව මුල ණය ශේෂය ලක්ෂ 5යි. මේකට පොලියක් අය කරනවා යටින් හදන්න.
105ක 25000යි 25000යි වාරිකය 40000යි ඕකෙන් පොලිය අඩු කරන්න මෙන්න ණය මුදලින් අඩු වෙන්නේ 15000යි එහෙනම් කාර්තු අවසානයේ පළමු කාර්තු අවසානයේ වාරිකයක් ගෙවුවට පස්සේ ණය ශේෂය කීයද මේ ලක්ෂ 5න් 15000ක් අඩු කරන්න right 4,85,000යි දෙවන කාර්තු ආරම්භයේ ණය ශේෂය 4,85,000යි අන්න පොලිය අය කරන්නේ ඒකට එහෙමයි වෙන්න ඕනේ සරත එහෙම නෙමෙයි කරේ 24,250යි වාරිකය 40000යි ණය මුදලින් ගෙවන කොටස එහෙනම් දැන් ණය මුදලින් ඔන්න ඕක තමයි අඩු වෙන්නේ මෙන්න ණය මුදල මෙන්න පොලිය හතලිස් දාහයි මේක අඩු කරාම
right C කොටස ඉවරයි ක්‍රමක්ෂය ලේඛනය අපි මේ කරන්නේ තුන්වෙනි වතාවට ඒ ලේඛනය දැන් අපි යනවා D කොටසට ණය මුදල හීනවන ශේෂ ක්‍රමයේ මත පදනම්ව වාර්ෂිකව සිර 12ක පොලියක් අය කරයි නම් හීනවන ශේෂ ක්‍රමය කියලා සිර 12යි අය කරන්නේ. එතකොට ඉන්ස්ටෝල්මන්ට් එක අනිවාර්යයෙන්ම 40000ට වඩා අඩු වෙන්න ඕන. අර සිර 20ක් වුණොත් තමයි 40000 වෙන්නේ හීනවන ශේෂ ක්‍රමයේදී. right ණය මුදල හීනවන ශේෂ ක්‍රමයේ මත පදනම්ව වාර්ෂිකව සිර 12ක පොලියක් අය කරයි නම් ණය මුදල සම්පූර්ණයෙන් පියවීම සඳහා ඉසෙට් බැගින් වාරිකය දීලා තියෙනවා. වාරිකය 40000ලු. බැගින් ඉසෙට් බැගින් කියන්නේ 40000 බැගින්. ගෙවිය යුතු කාර්තුමය වාරික ගණන කීයද? එහෙනම් ඒ ගණන 20ට වඩා අඩු වෙන්න ඕන. කාර්තුමේ වාරික ගණන 20ක්ම යන්නේ නැහැ මේ විදියට. එතකොට එහෙනම් 40000 ගානේ ගෙවනවා නම් පොලි අනුපාතයත් 12 නම් right හීනවන ශේෂ ක්‍රමයේදී right එහෙනම් දැන් මේ ඒ ගානේ කොහොමද අපි දන්නේ වාරිකයේ දන්නවා 40000යි පොලිය දන්නවා 12යි වර්ෂයකට කොච්චර මේ වගේ වාරික ගාණක් ගෙවනවද කියලා අපි බලන්න යන්නේ අඳිමු ඔහොම අඳින්න ණය මුදල දාලා මෙතන අපි n කියලා ගමු ආන්න ඔහොම කොහොම හරි අපි දන්නවා මෙන්න මේකේ වර්තමාන අගය ඔයුම් බලන්න සිර 12 ගන්න නැහැ ඒක 4ෙන් බෙදුවම සිර 3යි එන්ව දන්නේ නැහැ අන්න වගුවෙන් උකහ ගන්න තාගය අපි p කියලා ගමු $40,000යි p ඕක සමානයි ලක්ෂ 5ට බෙදන්න 12.5යි දැන් වගුවේ අර ප්‍රතිලඝු බලන විදියට බලන්න පොලි අනුපාතිකය 3 කෙලින් පොලි අනුපාතය 3 කෙලින් 12.5ක් එන්නේ කොහෙද කියලා බලන්න. පොතේ වගුව මදි. මම කොලයක් දීලා තිනවා ඒ කොලෙන් බලන්න. කීය දෙන්නේ වාරික 20ක්ම ගෙවන්න ඕනේ. කීයද 16 එන්නේ නේ. ලියන වගුවට අනුව 103ේදී 12.5ක් ලැබෙනුයේ n සමානයි 16 දී
n සමානයි 16 දී මේ අනුව යටින් ලියන්න වාරික 16ක් ගෙවා දැමිය යුතුය 40 බැගින් වාරික 16ක් ගෙවා දැමිය යුතුය right අවසාන කොටස ඉහත D හි ගණනය කළද වාර්ෂික ගණන මත පදනම්ව වාර්ෂිකව සිර 12ක බැගින් වන පොලි අනුපාතිකයේ සමාන වන සුළු පොලි අනුපාතිකයේ කීයද අයමත් කියව ගන්න ඒ කියන්නේ මේ විදියට දැන් අපි 40000 ගානේ 16 වතාවක් ගෙවනවා නම් ඒතර වාර්ෂිකව අය කරන සුළු පොලි අනුපාතිකයේ කීයද කියලා යහන්නේ සරත හරනම් සුළු පොලි අනුපාතිකය බැංකුව ගෙවන්නේ මේ විදියට බැංකුව අය කරන්නේ දැන් සරතත් මමත් බැංකුවට සමානව තමයි සාධාරණයක් කරන්න යන්නේ කියලා කියනවා නම් සරත අය කළ යුතු සුළු පොලි අනුපාතය කීයද කියලා අපෙන් අහන්නේ. සරතත් සිර 12 ගානේ ගන්න හරියන්නේ නැහැ. right බලමු. වර්ෂ කාර්තු 16ක් කියන්නේ වර්ෂ 4ක්. මුළු ගෙවීම ණය සඳහා කරනු ලබන මුළු ගෙවීම ලියන්න. ණය සඳහා කරනු ලබන මුළු ගෙවීම 40 16ක් $6,40,000යි ලබාගත් ණය මුදල ලියන්න. ලක්ෂ 5යි. මෙන්න වර්ෂ 4කට වරහන් ඇතුලේ කාර්තු 16කට මුළු පොලිය කාර්තු 16කට මුළු පොලිය දැන් සුළු පොලියේදී සමානයිනේ එහෙනම් වර්ෂයකට පොලිය මේක 4ෙන් බෙදන්න 35,000යි. right දැන් වාර්ෂික සුළු පොලි අනුපාතය යට දානවා ණය මුදල
උඩට දානවා වර්ෂයකට පොලිය වැඩි කරනවා 100ෙන්. සියයට 7යි. අන්න සරත කිව්වනම් මම පොලිය ගණනය කරන්නේ 107යි කියලා. ඒක හරියට නිකම් බැංකුව අර 112ක පොලියක් ගණනය කරනවා වගේ. එන සරත කියන්නේ ඒ වගේ ගාණක්. සරත 112යි කිව්වා නම් එයා කැල්කියුලේට් කරන විදියට බැංකුව නිකන් 120ක පොලියක් ගණනය කරනවා වගේ. ඒකයි මේ ගාන එහාට මෙහාට කරව කර අමුතු ප්‍රශ්න අහලා තියෙන්නේ. සරතගේ අසාධාරණකම පෙන්වන්න. right. වාර්ෂික සුළු පොලිය අනුපාත 7යි. අපි 50යි 51යි කරා 52ත් කරා කලින් සෙෂන් එකේදී 53ත් ඇවිල්ලා අමාරු ගාණක් ඒත් අපි කරලා දාමු. ඒකත් අපි කරලා දාමු. 53 වෙනි ගාන කියවමු. සීමා සහිත මෙට්‍රොපොලිටන් ආයෝජන මුල්‍ය සමාගම අනෙකුත් ව්‍යාපාර අතරෙහි සුළු පරිමාණ ව්‍යවසායකින් සඳහා ශුද්‍ර මුල්‍ය ණය මයික්‍රෝ ෆයිනෑන්ස් ලෙන්ඩිං මේ මෑතකදී ණය දීමේ හරි ප්‍රසිද්ධ ණය දීමේ ක්‍රමයක් වුණා මයික්‍රෝ ෆයිනෑන්ස් ක්‍රමය කියලා. මේ ගම්බද ප්‍රදේශවල නෙමි මේ නාගරික ප්‍රදේශවල නෙමි බොහොමයක් ගම්බද ප්‍රදේශවල ස්වයං රැකියා කරන අය ස්වයං නිෂ්පාදනයක් කරන අයට ණය පාසුකම් ලබා දීමේ හරි ජනප්‍රිය ක්‍රමයක් වුණා මයික්‍රෝ ෆයිනෑන්ස් ක්‍රමය. එම ක්‍රමේදී හැබැයි එයාට නොදැනුවත්වම පොලිය අය කරා පිස්සු හැදෙන විදියට. ඊට පස්සේ ඒක සඳහා මහ බැංකුවට මැදිහත් වෙන්නත් සිද්ධ වුණා මේ අය කරන පොලිය වැඩි නිසා. ඒ සම්බන්ධ ගැටලුවක් මේ ලස්සනම. අයිම මුලින්දන් කියවමු. සීමා සහිත මෙට්‍රොපොලිටන්ස් ආයෝජන මුල්‍ය සමාගම අනෙකුත් ව්‍යාපාර අතරෙහි සුළු පරිමාණ ව්‍යවසායකින් සඳහා ශුද්‍ර මුල්‍ය ණය සැපයීමේ නිරත වී සිටි සපෙන් ලද ණය මුදල සමාන මාස වාරික 12කින් බැගින් අය කර ගනු ලැබේ. ණය මුදල වන P හි මාසික වාරිකයක වටිනාකම පහත පරිදි ගණනය කෙරේ. ණය මුදල P නම් මාස වාරිකයක් වෙන්නේ මාස වාරිකයේ සමානයි P වැඩි කිරීම 1/r බෙදීම 12. R යනු ප්‍රකාශිත වාර්ෂික ණය පොලි අනුපාතිකයයි. අන්න කැපිටල් R ඒගොල්ලෝ නමක් කියලා තිනවා ප්‍රකාශිත වාර්ෂික ණය පොලි අනුපාතය කියලා. සූත්‍රයත් මතක තියාගන්න. රයිට්. අපි යමු එහා පැත්තේ. 2019 ජනවාරි 1 දින සිට MIFA සමාගම ශුද්‍ර මුල්‍ය ණය දීම මත පොලි අනුපාතිකය වාර්ෂිකව 27.85 බැගින් වේයයි ප්‍රකාශ කර ඇත. ඒ අනුව ණය මුදල
රුපියල් 10000ක් වන විටදී මාස වාරිකය 1065යි සත 52ක් වනු ඇත. අයමත් ඒ ඡේදය කියවන්න. ඒගොල්ලේ අර සූත්‍රයට ආදේශ කරලා කොහොමද යගේ ලැබෙන හැටි අනුව අපිට පොඩි අයිඩියා එකක් ගන්න පොඩි නිදසුනක් දීලා තිනවා හා සමානයි. මොකද එහා පැත්තේ සූත්‍රයේ කොහොමද තිබුණේ කියවලා බලන්න. වාරිකයේ සමානයි p වැඩි කිරීම වාරිකය p වැඩි කිරීම 1 ධන r බෙදීම 100. ඔහොමනේ. එතකොට මේගොල්ලෝ කියනවා නිකන් බලමු චෙක් කරලා ඒගොල්ලන්ට එන උත්තර එනවද කියලා අපිට. ණය මුදල ණය මුදල 10000ක් p 10000යි. පොලි අනුපාතිකය 27.85යි. යට 100 ඉන්නවා මේ. අන්න ඒගොල්ලෝ කියපු වාරිකේ එනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන කැල්ලකින් ගහලා. මේකයි මේක එකතු කරන්න. 100 දිගටම තියනවද පොඩින්ම? ආ 100 නෙමෙයි 12 තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හොයාගන්නවා මෙතන දැන් 100ට පොලි අනුපාතිකය 27.85 කියන මේ උඩින් පොඩක් බලන්න. ඕක කියන්නේ මෙන්න මේක ඔන්න ඕමයි 100න් බෙදුවා. මේක තමයි මෙතනට එන්නේ. ආන්න ඔහොම. එක්දාස් 65යි සත 42ක් වාරිකය. ඔය තින් ඒ සූත්‍රයේ දාන හැටි නිකන් කියලා දුන්නා එහෙමයි ගන්නෙ කියලා. මොකද්ද අපෙන් පළමු කොටසේ අහන්නේ? මම නිකන් එක චෙක් කරලා බැලුවා. ඔයගලන්ට උනන් චෙක් කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කතාව හරිද කියලා. අපෙන් අහනවා මේගොල්ලෝ අය කරන සපල පොලි අනුපාතිකය. මේක මම නිකන් පෙන්වුවා එන විදිය. ඕගලන්ට දාගත්තර කමක් නැහැ. ඒක විභාගෙදී අහන එකක් නෙමෙයි හැබැයි. අපෙන් අහනවා වාර්ෂික සපල පොලි අනුපාතිකය. එතකොට අපි ණය මුදල 10000ක් ගත්තම
right? අපෙන් අහන්නේ වාර්ෂ අපලබල අනුපාතිකය. 10,000ක් ගත්තම මාසෙකට මෙච්චර ගානේ දොළොස් වතාවක් අපි ගෙවනවා. right? අපෙන් අහන්නේ අවුරුද්දට එක වතාවක් පොලිය ගණනය කරන්නේ නම් වාර්ෂික පොලිය අනුපාතිකය. right? එහෙනම් අපි 10,000ක් ගත්තාම මෙච්චර ගානේ 12 වතාවක් ගෙවනවා. පොඩ්ඩක් ලියාගමුද බලන්න මෙහෙම. ලියන්න පොඩ්ඩක්. ණය මුදල 10,000යි. මාස 12කට වරහන් ඇතුලේ වර්ෂයකට කරනු ලබන මුළු ගෙවීම මාස 12කට වරහන් ඇතුලේ වර්ෂයකට කරනු ලබන මුළු ගෙවීම අන්න ඔහොම. යටින් වර්ෂයකට මුළු පොලිය වර්ෂයට මුළු පොලිය right. ඉතින් සඵල පොලි අනුපාතිකය කියලා කිව්වේ අවුරුද්දට එක් වතාවක් පොලිය ගණනය කිරීමේදී මුළු පොලි අනුපාතිකය. ඉතින් එහෙනම් මෙන්න මෙච්චර පොලියක් අය කරන අවුරුද්දකටම. ණය මුදල 10,000යි. එහෙනම් වාර්ෂික සඵල පොලි අනුපාතිකය යටට දානවා ගත්ත ණය මුදල උඩට දානවා අවුරුද්දක පොලිය වැඩි කරනවා 100ෙන්. බැලින්නම් අවුරුද්දකට 27ක පොලියක් අය කරනවා වගේ. අවුරුද්දකට 27.85ක පොලියක් අය කරනවා වගේ. වාර්ෂික සඵල පොලි අනුපාතිකය. right. ඒක අපිට අර සූත්‍රයෙන් හොයන්න බෑ. ඒක ඇඟට එන්නේ නැති සමහර විට සමහර අයට. I සමානයි මේකෙන් ගන්න බෑ. මේක හොයන්න එතකොට දැනගෙන තියෙන්න ඕන වර්ෂයට කීප වතාවක් පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතය. එහෙම දීලා නැහැ එහෙම. ඒක දීලා නැහැ. අර ප්‍රකාශිත පොලි අනුපාතය කියලා වෙන අමුතු එකක් දීලා තින්නේ ඒගොල්ලෝ. ප්‍රකාශිත පොලි අනුපාතිකය කියලා. හැබැයි ඒ උත්තරේම ඇවිල්ලා තියෙන හැබැයි නේ 27.85යි කියලා.
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. චුට්ටක් ඉන්න මට පැටලුණා වගේ. නෑ මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඊට වඩා වැඩි වෙන්න එපා. එකසිය මේක සම්පූර්ණයෙන් වැරදි. කපලා දාන්න. මෙහෙම ගන්න බෑ. සම්පූර්ණයෙන් වැරදි. බලමු. දැන් බලන්න මාස 0.123 මාස 12යි. දැන් ණය මුදලක් ගත්ත 10000ක. මේ ණය මුදල ගෙවා දාන්නේ අපි 1065.742 ගානේ. 1065යි. ආන්න ඔහොම. දැන් අපිට හොයන්න පුළුවන් මේ අදාළ මුල්‍ය සමාගම විසින් මාසයකට සැරයක් පොලිය ගණනය කරන්නේ නම් අය කරන මාසික පොලිය අනුපාතය අපිට හොයන්න පුළුවන් මේ විදියට. ඒක තමයි ඒකට කියන්නේ මාසික නාම මාත්‍ර පොලිය අනුපාතිකය. ඔහොම ඇඳගන්න. අර කතන්දරේ වැරදි එහෙම් පිටින්. කොහොමද මෙන්න මේ වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදලට සමානයි. අපි හොයමු. එහෙමනේ කතාව. හැබැයි ඒනේ සපල පොලි අනුපාතය නෙමි. ඒනේ නාම මාත්‍ර පොලි අනුපාතය. මාසිකව පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතිකය මාසකට. ලියන් cumulative present value at අන්න රේට් එක දන්නේ නැහැ. n සමානයි 12යි. අපි හිතමු p කියලා. ආන්නොහොම. දහද 1065.42 p. දැන් මේක සමානයි 10ට.
12 දෙන්නේ. නමේ දශම 3.8යි. අටයි 6යි කියලා ගන්න පුළුවන්. දැන් බලන වගුව දිහා. n ගේ 12 කෙලින්. නමේ දශම 3ක් එන්නේ. 104යි. 9.35යි ගානට එනවා. 104යි මාසික පොලි අනුපාතය. ඊතරය දාලා ලියන්න. වගුවට අනුව n සමානයි 12 දී පොලි අනුපාතිකය මාසකට 104කි. right. ඕක නෙමෙයි අපෙන් අහන්නේ. යටින් අයම වමෙන් ලියන්න. එම නිසා මාසික නාම මාත්‍ර පොලි අනුපාතිකය මාසික නාම මාත්‍ර පොලි අනුපාතිකය 104කි. යටින් ඕන ලියන්න වාර්ෂික නාම මාත්‍ර පොලි අනුපාතිකය වාර්ෂික නාම මාත්‍ර පොලි අනුපාතිකය කොහොමද 104 වැඩි කිරීම 12 148යි. right. දැන් අපෙන් අහන්නේ සඵල පොලි අනුපාතිකය. යටින් දාගන්න කොහොමද? මෙන්න මේ ක්‍රමේදී මාසක අවුරුද්දට 12 වතාවක් පොලිය ගණනය කරනවා. මාසික පොලි අනුපාතිකය 104යි. අපෙන් අහන්නේ අයිව හොයාගන්න. මෙන්න එනවා 100 වැඩි කරලම දාන්න. සඵල පොලි අනුපාතිකය. හැටයි දශම එකයි. වාර්ෂික සඵල පොලි අනුපාතය 60.1යි. අවුරුද්දට අපිට 60.1ක පොලියක් අය කරනවා වගේ.
ඉවරයි පළමු කොටස. දෙවෙනි කොටස. B කියවන්. 2019 අප්‍රේල් 1 දින සිට බල පැවැත්වෙන පරිදි ශුද්‍ර මුල්‍ය ණය දීම සඳහා සඵල වාර්ෂික පොලි අනුපාතිකය 42.5ක් නොයික්ම විය යුතු බවට නියාමක විසින් රීතියක් පනවන ලදී. අන්න මහ බැංකුවෙන් රීතියක් ගෙනාවා. සඵල පොලි අනුපාතිකයේ 100ට 42.5ක් නොයික්ම විය යුතුයි කියලා. ප්‍රකාශිත වාර්ෂික පොලි අනුපාතය පවත්වාගෙන යා යුතු උපරිම සීමා අනුපාතිකය ගණනය කරන්න. අන්න අයිමත් කියවගන්න ඒ කොටස පොඩ්ඩක් මේ ගානේ රිවර්ස් එකට යන්න ඕන. කියව ගන්නකෝ. ඔක්කොමයි කියව ගන්න. දැන් මේ ගානේ දෙවෙනි කොටසේ මෙන්න මේක දීලා සඵල පොලි අනුපාතිකය. මේක 42.5ක් වෙන්නවලු. අන්න ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් මේ නාම මාත්‍ර පොලි අනුපාතිකය. ඒක හොයාගත්තොත් මේ ඉන්ස්ටෝල්මන්ට් එක හොයාගන්න පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් එක හොයාගත්තොත් අර ඒගොල්ලෝ දුන්න සූත්‍රයට දාලා ප්‍රකාශිත පොලි අනුපාතය හොයන්න පුළුවන්. අයිමත් අර ගානේ උඩ යට ඉඳන් උඩට යන්න ඕන. පේනවද? අපිට සඵල පොලි අනුපාතිකය දීලා මේක දීලා. එතනින් මට අල්ලගන්න පුළුවන් නාම මාත්‍ර පොලි අනුපාතිකයේ මාසකට. මේ ගානේ 104ක් ආවේ. දැන් ඊට වඩා අඩු වෙන්න ඕන. නාම මාත්‍ර පොලි අනුපාතිකයේ දන්නවා නම් මට හොයාගන්න පුළුවන් පොලි අනුපාතිකය දන්නවා නම් මේ වාරිකය. දැන් වාරිකය අඩු වෙන්න ඕන. මේච්චර වෙන්නේ නැහැ. වාරිකය හොයාගන්න පුළුවන් මේ ක්‍රමයට. වාරිකය හෙව්වට පස්සේ ඒගොල්ලෝ දුන්න සූත්‍රයට මේ වාරිකය දාලා මෙන්න මේ ප්‍රකාශිත පොලි අනුපාතය හොයාගන්න පුළුවන්. ඒකයි කතාව. එහෙනම් මෙන්න මෙහෙම දාගන්න. මාසිකව පොලි අය කරන්නේ වර්ෂයට පොලිය ගණනය කරනු ලබන වාර ගාන 12යි. වර්ෂයට පොලිය ගණනය කරනු ලබන වාර ගාන 12යි. සඵල පොලි අනුපාතිකයයි අපිට දීලා තියෙනවා 42.5යි. අපි නාම මාත්‍ර පොලි අනුපාතිකේ R වාර්ෂික ඒක හොයමු බලන්න. මට R බෙදීම F තමයි ඕනේ. කමන්නේ R හොයාගමු. ඔය සූත්‍රයට ආදේශ කරන්න. හොයන්න. රිනේ කාර පැත්තට ගෙනියන්න.
12 මෙහාට ගේන්න. 12 ආරේරියම් 12 මූලය. දොළහේ මූලයේ කැල්ලකින් ගහන්න ඉගෙනගෙන තියෙනවා. විසිනමේ අනුපහයි. කොහොමද 12 මූලයේ ගැහුවේ? 12 ගැහුවා. shift එක ගැහුවා, උල්මාඩ් ගැහුවා. ආන්නෝක ගැහුවා. දැන් එක මෙහාට ගේන්න. මේ 12 මෙහාටම වැඩි කිරීම. ඔන්න එනවා R. ආසන්න වශයෙන් 36 කියලා දාගන්න. right. දැන් යටින් ලියන්න ඔයාගේ වාර්ෂික නාම මාත්‍ර පොලි අනුපාතය. මට ඕනේ මාසික නාම මාත්‍ර පොලි අනුපාතය. ලියන්න යටින් මාසික නාම මාත්‍ර පොලි අනුපාතය. මාසික නාම මාත්‍ර පොලි අනුපාතය. 136 බෙදන්න 12න් 103යි. 103යි. 136 බෙදන්න 12න් 103යි. අන්න මාසික පොලි අය කිරීම සඳහා යොදා ගන්නු ලබන පොලි අනුපාත 103යි. මෙන්න මේ විදියට. ඒ 103 යටතේ මාසික වාරිකයේ කීයද කියලා දැන් හොයමු. අර ගානේ යටිනම් උඩට යන එක තමයි මේ කරන්නේ. ලියන්න යටින් මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. මාස වාරිකයක් රුපියල් x බැගින් යයි සිතමු. එවිට මෙම වාරිකවල වර්තමාන වටිනාකම දැන් ගනු ලබන ණය මුදල වන රුපියල් 10,000ට සමාන වේ.
අඳින්න මේ විදියට cumulative present value at 3% n සමානයි 12යි. නමේ දශම 95.4 ඔන්න ගෙවන වාරිකවල වර්තමාන වටිනාකම්. ඕක සමානයි දැන් ගන්න ණය මුදල වන 10,000ට. මෙන්න මාස වාරිකයේ දැන් හෙව්වා. ලියන්න යටින් මාසික වාරිකය එදදාස් 4.62 බැගින් වේ. එදදාස් 4.62 බැගින් වේ. අර ඒගොල්ලෝ කිව්ව සපල පොලි අනුපාතිකය 42.5ක සීමාවක තියාගන්න නම් අපි අය කරගන්න ඕනේ කස්ටමර්ගෙන් මෙච්චරක් විතරයි මාසෙකට. 1462 බැගින් වේ. අපෙන් අහන්නේ අර ප්‍රකාශිත පොලි අනුපාතය. අමුතු පොලි අනුපාතයක් කොහෙද කියලා කැපිටල් ආර් එක දාලා. දැන් අපිට හොයන්න පුළුවන් මේ සූත්‍රයෙන්. දැන් මේ සූත්‍රය ලියලා ප්‍රකාශිත පොලි අනුපාතය හොයන්න. මේ සූත්‍රය ලියන්නද වාරිකයේ සමානයි P වැඩි කිරීම 1 R බෙදීම 12 වාරිකයේ ඇවිල්ලා 1462යි P ඇවිල්ලා ණය මුදල 10000යි. මේ 12 100 නේ මෙතන 12 තියෙන්නේ ආ. බෙදීම 12. සිය නෙමෙයිනේ. right. හොයාගන්න R 12 මෙහාට ගිහින් මේ 10 මෙහාට ගිහින් අන්න ඔහම අර බ්‍රැකට් එක ඕනෙත් නෑ.
දාගන්න. right. ලියාගන්න යටින් ප්‍රකාශිත වාර්ෂික පොලි අනුපාතිකය. ප්‍රකාශිත වාර්ෂික පොලි අනුපාතිකය 20.5 5. right. හරි ඒ සෙෂන් එක ඉවරයි. අපි මේ ගණ අන්තිමට හදපු ගණන් දෙක ටිකක් අමාරුයි. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔච්චර අමාරු ගණන් එයි කියලා ඕගොල්ලන්ට. right. ඉතින් ඒ ගණන් දෙකත් ටියුට් එකේ දාලා තිබෙච්ච නිසා මං හැදුවේ. ඇත්ත කතාව ඒකයි. ඒක හැරෙන්න අනිත් ගණන් ටික පුළුවන් නම් ඒත් ඇති. right. අපි අනිත් සෙෂන් එකේදී බලමු කල්බදු පාඩම් පොඩ්ඩක් කල්බදු ක්‍රමයට වාරිකයේ වටිනාකම ගණනය කරන්න කතා කරමු. මේ ණය මුදල්ම තමයි. වෙන දෙයක් නැහැ. right. පොඩ්ඩක් අනිත් සෙෂන් එකේදී කතා කරමු. right. okay.